තවත් අනගි සබත් දවසක දෙවිස් සමිඳුන් නමදින්නට අපට ලැබුණු ප්‍රස්තාව ගැන සියලු ගෞරවය අපි එතුමන්ට පුද කරමින් ස්වාමින් වහන්සේගේ උතුම් වචනවලට අපි සවන් දෙමු. අපි සියවෙනි ගීතිකාවට අපේ අවධානය යොමු කරමු. පොළවේ සියල්ලෙනි ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්. ස්වාමීන්ට ප්‍රීතියෙන් මෙහෙ කරව්. ගීතිකා කරමින් උන්වහන්සේ ඉදිරියට පැමිණෙව්. ස්වාමින් වහන්සේ දෙවියන් වහන්සේ බව දැනගනිව්. උන්වහන්සේ අප මැවුසේක. අපි උන්වහන්සේගේය. අපි උන්වහන්සේගේ සෙනගය. උන්වහන්සේගේ ගොදුරු බිමේ බැටළුවෝය. තුති කරමින් උන්වහන්සේගේ දොරටුවලින් ඇතුල්ව ප්‍රශංසා කරමින් උන්වහන්සේගේ මණ්ඩපවලට පැමිණෙව්. උන්වහන්සේට තුති කරමින් උන්වහන්සේගේ නාමයට ප්‍රශංසා කරව. මක්නිසාද ස්වාමින් වහන්සේ යහපත්ය. උන්වහන්සේගේ කරුණාව සදා කාලයටද උන්වහන්සේගේ විශ්වාසකම සියලු පරම්පරාවටද පවත්වනේය. ස්වාමින් වහන්සේගේ උතුම් කරුණා ගුණය ගැන තුතිවන්ත හදවතින් අපි සියලු දෙනා එක්ව ගායනා කරමු. යේසුස්ගේ ප්‍රේමේ විශාල පුදුමය වේ. උන්වහන්සේගේ ප්‍රේමය ගැන ගැයීම පමණක් නෙමෙයි අපේ වගකීම. අපි අද්දුටුවේ ප්‍රේමය අන් අයට පෙන්වීමයි. අපි එක්ව ගායමු ඒ අලංකාර ගීතිකාව. Usa
අපි යාඥා කරමු. දයාවේ රජදුනි ධර්මිෂ්ඨ දෙවිඳුනි මේ අලංකාර උදෑසන ගැන අපි ඔබ වහන්සේට තුතිවන්ත වෙනවා. ශුද්ධ රජදුනි බලවත් දෙවිඳුනි මේ මෙහෙයට සහභාගී වෙන හැම කෙනෙක් ගැනම අපි යාඥා කරනවා. යමෙක් යම් මොහොතක මේ මෙහෙය නරඹනවද ඒ අය ගැනත් අපි යාඥා කරනවා. අනේ සමිඳුනි ඔබ වහන්සේගේ කරුණාවේ දයාවේ හඬ එයාගේ හදවත්වලට හැඟෙන්නට දැනෙන්නට ශුද්ධාත්මයන්ෙනි ඔබ වහන්සේම මෙහෙය පුරාම ක්‍රියා කරන්න. යමෙක් සිත් තැවුලෙන් වේදනාවෙන් රෝග බියෙන් කරදරයෙන් සිටිනවද ඔබ වහන්සේගේ දිව්‍ය ස්පර්ශය එයව ස්පර්ශ කරන්න ඔබ වහන්සේගේ පුදුම ආදරය එයාට හැඟෙන්නට දැනෙන්නට අත්දකින්නට හැකි වෙන පිණිස දෙවි හිමියනි. ඔබ වහන්සේගේ උතුම් නාමයට හිමි ගෞරවය ප්‍රශංසාව නමස්කාරය අපි එක්ව පුද කරන අතර අපි සෑම දෙන ඔබ වහන්සේගේ දිව්‍ය දෑතට බාරවන්නේ යේසුස් වහන්සේගේ උතුම් නාමය නිසාමය. ආමෙන්. තව දුරටත් අපි එතුමන් නම දින මේ අලංකාර අවස්ථාවේ අපි එක්ව ගායනා කරමු. මගේ පාප සෝදලා මගේ ශාප දුර්ලලා. අපි පසු තැවීමෙන් උන්වහන්සේ වෙතට එමු. අප වෙනුවෙන් දිවිපිදූ සමිඳුන් අභියස මුළු හදවතින් පසු තැවෙමින් පාපයෙන් ශාපයෙන් අපි මිදෙමු. අපි එක්ව ගායමු මේ අලංකාර ගීතිකාව. අපි තව දුරටත් අපේ දෙවි පියාණන් වහන්සේට තුතිවන්ත වෙන මේ අලංකාර උදෑසන එක්ව ගායමු තිරයේ දිස්වන ගීතිකාව කිතු හිමිගේ සෙවණේ වැඩෙන අප සැමට ආසිරි දෙන් සමිදේ යෙදෙනට ඔබ සේවේ. උන්වහන්සේගේ ආශිර්වාදය ඔබ මම අත්දකින්නට යන්නේ උන්වහන්සේ පසුපස යනවා නම් පමණයි කියන එක හොඳින් මතක තබාගෙන අපි එක්ව ගායමු මේ ගීතිකාව.
අපටද යන්නට සවිකාල දෙනු මැන සේවය කරනට විදු හිමි ගිය මඟ අපටද යන්නට සවිකාල දෙනු මැන සේවය කරනට කල්වරියේ වේවා දුක්ගිනි මැද වේවා ආලෝකය පතුරා ඉන්නට වර දේවා විදු හිමිගේ සෙවනේ වැඩෙන අප සැමදා ආසිරිදෙන් සමිදේ යෙදෙනට ඔබ සේවේ ආසිරිදෙන් සමිදේ යෙදෙනට ඔබ සේවේ දුක්ගිනි යොරු මැද සිසිලක් වන්නට වහිනය ඇති තැන සමය වන්නට දුක්ගිනි යොරු මැද සිසිලක් වන්නට වහිනය ඇති තැන සමය වන්නට නිති අප හිස්වීලා ඔබ ප්‍රේම හද පුරවා අප දිවියේ සැමදා ඉන්නට වර දේවා විදු හිමිගේ සෙවනේ වැඩෙන අප සැමදා ආසිරිදෙන් සමිදේ යෙදෙනට ඔබ සේවේ 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 මොන අපහසුතාවයන් බාධක ජීවිත ගමනේ අපට පැමිණියා. දේව ගෘහයන් වල එකතු වෙලා උන්වහන්සේව නමස්කාර කරන්න අපට බැරුව ගියා. හැබැයි අපේම නිවෙස්වල අපි ඉන්නේ කොතනද එතන ඉඳන් අපේ දෙවියන් වහන්සේව අපිට නමස්කාර කරන්න පුළුවන්. අපි එක්ක නමස්කාර කරමු. අපේ බලවත් දෙවි රජඳුන්ව අපි මෙහි රැස්වන්නේ පැසසුම් දෙන්නයි. අපි ඉන්න ස්ථානයේ කොතනද? එතන ඉඳන් අපි උන්වහන්සේට හිමි පැසසුම, උන්වහන්සේට හිමි ගෞරවය, උන්වහන්සේට හිමි ප්‍රශංසාව පුද කරමු. අපි මෙහි රැස්වන්නේ පැසසුම් දෙන්නයි සිතුසවගේ ගයා දෙමු තුම්මදේ
අපි යාඥා කරමු. සමිඳුනි අද දවසේ අපි ඔබ වහන්සේට හිමි ප්‍රශංසාව නමස්කාරය පුද කළා. ස්වාමිනී අපේ ජීවිතය පුරාම ඔබ වහන්සේට දිය යුතු ඒ ගෞරවය මහිමය දෙන්නට අපට පිහිට වෙන්න අපට මඟ පෙන්වන්න. ස්වාමිනී සභාවක් ලෙස ඔබ වහන්සේගේ පාමුල සභා පවුලේ හැම කෙනෙක් ගැනම අපි විශේෂයෙන් යාඥා කරන අතර මේ අපහසු අවස්ථාවේ යමෙකු යම් අපහසුවකට මුහුණ දී සිටිනවාද ඔබ වහන්සේගේ ජීවමාන බලවත් ස්පර්ශය එයව ස්පර්ශ කරන්න පියාණනි. ස්වාමිනී වගේම අපේ දේශය ගැන අපි යාඥා කරනවා. ස්වාමිනී දේශයේ සැබෑ තත්වය ඔබ වහන්සේ දකිනවා. අනේ සමිඳුනි දිව්‍ය රජදුනි ඔබ වහන්සේගේ දයාවේ අත දේශය මත දිගු කරන්න. ඒ සිදු වුණොත් මේ සියලු ව්‍යසනයන් නවතින්න යනවා. ඒ සඳහා පසුතැවීමෙන් ඔබ වහන්සේගේ මුහුණ සොයන්නට හැම කෙනෙකුටම පිහිට වෙන්න පියාණනි. ශුද්ධ රජදුනි වගේම ඔබ වහන්සේගේ උතුම් වචන වලට අපි අවධානය යොමු කරන්නට යන වෙලාවේ ඒ වචන වලින් අපේ හදවත් වලට කතා කරන්න අපි බාර වෙනවා මුළුමනින් යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. අපි නැවත වාරයක් උන්වහන්සේගේ කරුණා ගුණයෙන් අද දවසට පැමිණ තිබෙනවා. අපි අද දවසේ ස්වාමින් වහන්සේගේ වචනේ දිහාවට අවධානය යොමු කරමු. ඔබ හොඳින් දන්න කතන්දරයක් දිහාවට තමයි මේ දවසේ අපි බලන්න යන්නේ, අවධානය යොමු කරන්න යන්නේ. අපි බලන්න යන්නේ 5000කට කන්ට දීම එම කතන්දරය ගැන. කතන්දරයේ දිහාවට අපි අවධානය යොමු කරන්න යනවා. යොහන් තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා ඇති කොටස මම කියවන්න යනවා. ඔබත් ඒකට එකතු වෙන්න. යොහන් තුමාගේ සුභාරංචියේ 6 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 13 වෙනි පදය දක්වා ඇති කොටස. ඉන්පසු යේසුස් වහන්සේ ගලිලේ මුහුද වන තිබේරියස් මුහුදෙන් එගොඩට ගියසේක. මහත් සමූහයක් උන්වහන්සේ අනුව ගියෝය. මක් නිසාද රෝගීන් කෙරෙහි උන්වහන්සේ විසින් දැක් වූ ලකුණු ඔවුහු දුටුවෝය. යේසුස් වහන්සේ කන්දට නැගී තමන් ගෝලයන් සමග එහි වැඩහුන්සේක. යුදෙව්වරුන්ගේ මංගල්‍ය වූ පාස්කුව ලංව තිබුණේය. යේසුස් වහන්සේ ඇස් ඔසවා තමන් ළඟට මහත් සමූහයක් එන බව දැක මොවුන්ට කන්ට දෙන්ට අපි කොතැනින් රොටි මිලේට ගනිමුදැයි පිලිප්ගෙන් ඇසූසේක. තමන් කරන්ට යන්නේ කිමෙක්ද කියා තමන්ව දැනගෙන ඔහු සෝදිසි කරන පිණිස මෙසේ කීසේක. පිලිප් උන්වහන්සේට උත්තර දෙමින් එකිනෙකාට ටික ටිකවත් ලැබෙන පිණිස මසු 200ක රොටිත් ඔවුන්ට මදියයි කීවේය. උන්වහන්සේගේ ගෝලයන්ගෙන් එක්කෙනෙක් වූ සීමෝන් පේත්‍රුස්ගේ සහෝදර වූ අන්ද්‍රු උන්වහන්සේට කතා කොට යව රොටි 5ක්ද කුඩා මසුන් 2 දෙනෙක්ද ඇති ළමෙක් මෙහි සිටී. නමුත් මෙපමණ දෙනෙකුට ඒවා මොකක්දැයි කීවේය. මනුෂ්‍යයන් හිඳුවා පල්ලායයි යේසුස් වහන්සේ කීසේක. එතැන්හි බොහෝ තනකොළ තිබුණේය. මෙසේ ගණන් වශයෙන් 5000ක් පමණ පුරුෂයෝ හිඳගත්තෝය. එවිට යේසුස් වහන්සේ රොටි ගෙන සුතිකොට ඉදගෙන උන්නවුන්ට බෙදා දුන්සේක. එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක. ඔවුන් තෘප්තියට පැමිණි කල කිසිවෙක් නැති නොවන පිණිස ඉතිරි වූ කැබලි එකතු කර පල්ලා යයි උන්වහන්සේ තමන් ගෝලයන්ට කීසේක. මෙසේ මනුෂ්‍යයන් කාලා යව රොටි 5න් ඉතිරි වූ කැබලි එකතු කොට පැස් 12ක් පුරවා ගත්තේය. ස්වාමින් වහන්සේගේ වචනයට ප්‍රශංසා වේවා. අපි මේ කොටස දිහාවට අවධානය යොමු කරනකොට ශුභාරංචි කතුරුවරුන් 4 දෙනාම යේසුස් වහන්සේගේ මරණය නැවත නැගිටීම ඇරුණම පොත් 4ෙම දක්වලා තියෙන එකම හාස්කම තමයි මේ 5000කට කන්න දීමේ සිද්ධිය. මෙම පරිච්ඡේදයේ අවසානයේ වෙනකම් ඔබ වෙලාවක කියවලා බලන්න මෙම හාස්කමේ ඇති සුවිශේෂීත්වය එහි ඇති වැදගත්කම දීර්ඝ දේශනකින් එහි දක්වලා තියෙනවා. කොතරම් පිරිසක් උන්වහන්සේව අනුගමනය කරාට කොච්චර සෙනගක් උන්වහන්සේව අනුගමනය කරාද මෙම පරිච්ඡේදයේ 66 වෙනි පදයේ දක්වලා තිබෙනවා. අවසානයේ බොහෝ දෙනෙක් පසුබට වෙලා උන්වහන්සේගෙන් ඉවත් වෙලා ගිය බව එහි දක්වලා තියෙනවා. යොහන් සුභාරංචියේ පමණක් මේ ක්‍රියාදාමයේ හිටිය ගෝලයන්ගේ නම් කිහිපයක් දක්වලා තියෙනවා. ඒ වගේම අපි කුඩා කාලේ ඉඳලා අහලා තිබුණු අර කුඩා දරුවගේ ඒ රූපකය මේ කතන්දරයේ ඇතුලේ දක්වලා තියෙන යොහන් විතරයි. අනිත්
ශුභාරංචි කතුරුන් මේ ළමයා සම්බන්ධව දක්වලා නැහැ. ඉතින් අපි මේ කොටසට අවධානය යොමු කරනකොට යේසුස් වහන්සේ අනුව බොහෝ සමූහයක් ගමන් කළා. ඇයි මෙතරම් සමූහයක් උන්වහන්සේ අනුව ගියේ? මිනිසයන්ට උන්වහන්සේ ගොඩක් අනුකම්පා කළා. උන්වහන්සේ ගොඩක් අනුකම්පා කළා මිනිසයන්ට. උන්වහන්සේ රෝගීන් සුව කරා. උන්වහන්සේ නොයෙකුත් බලවත් මහත් හාස්කම් උන්වහන්සේ කරා. ඒ උන්වහන්සේගේ මෙහෙවර කාලය තුල. ඉතින් සෙනග හෙව්වේ ලකුණු සහ පුදුම විතරයි. යේසුස් වහන්සේ ගලිලේ මුහුද එහෙම නැත්නම් තිබේරියස් මුහුදෙන් එගොඩ වෙනවා. ලූක් පොතේ විතරක් දක්වලා තියෙනවා ඔවුන් බෙත්සයිදාවට පැමිණිය බව. අනිත් කතුවරු එක දක්වලා නැහැ. ලූක් පොතේ විතරක් දක්වලා තිබෙනවා යේසුස් වහන්සේ මේ වෙලාවේ ආවේ බෙත්සයිදාවට කියලා. ඉතින් මේ ප්‍රදේශය හුදකලා ප්‍රදේශයක්. එහෙම නැත්නම් පාළු ස්ථානයක්. ඉතින් දේව ධර්ම කතුවරුන් විවිධ අර්ථකථන මෙතනටත් දක්වලා තියෙනවා. මේ ගැන දක්වලා තිබෙනවා. යේසුස් වහන්සේට එක් කතුවරයෙක් දක්වලා තියෙනවා යේසුස් වහන්සේට අවශ්‍ය වුණේ ටික කාලයක් තමගේ ගෝලයන් සමග විවේක ගැනීමට. උන්වහන්සේ වෙන් වෙලා මේ ස්ථානයට පැමිණි බව සමහරු දක්වලා තිබෙනවා. ඉතින් කොහොම වුණත් විවේක ගන්නට උන්වහන්සේ ඇතුළු පිරිසට නොහැකි වෙනවා මේ වෙලාවේ. මහත් පිරිසක් මේ ස්ථානයට රැස් වෙනවා. ඉතින් මේ වෙලාවේ පිලිප්ගෙන් යේසුස් වහන්සේ අහනවා අපි කොතනින්ද රොටි මිලේට ගන්න කියලා. අපි කොතනින්ද රොටි මිලේට ගන්න කියලා පිලිප්ගෙන් අහනවා. ඉතින් මේ සම්බන්ධව විවිධ අදහස් එක්ක සමහරු දක්වලා තිබෙනවා මේ පිලිප්ගෙන් ඇහුවේ ඔහු බෙත්සයිදාව ගැන හොඳින් දැනුවත් වීමක් ඔහුට තිබුණා කියලා. මොකද ඔබ යොහාන් 1:44 බලන්න මේ පේත්‍රුස් අන්ද්‍රු පිලිප් කියන තුන්දෙනාම බෙත්සයිදාවේ වැසියන්. ඉතින් පිලිප්ට යම් දැනුමක් තිබුණයි කියලා විශ්වාසයෙන් තමයි යේසුස් වහන්සේ අහන්නේ ආහාර ලබා ගන්න පිණිස අපි කොහෙන්ද ගන්න කියලා අහන්නේ. එම නිසයි කියලා සමහරු දක්වලා තිබෙනවා. ඉතින් ඒ වගේම මේ කොටසේ දක්වලා තිබෙනවා යේසුස් වහන්සේ පිලිප්ප යම් ආකාරයක සෝදිසි කිරීමක් කරනවා කියලා. මේ දක්වලා තිබෙනවා. ඉතින් ඔබ මේ උදෑසන කාලේ මතකයේ තබා ගන්න එක් දෙයක්. ඔබ යේසුස් වහන්සේගේ අනුගාමීත්වය දරනවා නම් පොඩ්ඩක් අවදියෙන් ඉන්න. පොඩ්ඩක් අවදියෙන් ඉන්න. උන්වහන්සේ ඔබ මාව මොන වෙලාවේ සෝදිසි කරාවේද කියලා දන්නේ උන්වහන්සේ විතරයි. ඉතින් ඇදහිල්ලේ ගමනේ සෝදිසිය හරි වැදගත්. අසමර්ථ නොවන්නට ඔබ මම වග බලා ගන්න ඕනේ. මම තව දෙයක් ඔබට කියන්න ඕනේ. මිනිසයාගේ ඇදහිල්ල වඩා පවිත්‍ර කරන්නට, තීව්‍ර කරන්නට උන්වහන්සේ අපවත් සෝදිසි කරනවා. නමුත් අපිව උන්වහන්සේ පරීක්ෂා කරන්නේ නපුරු ක්‍රියාවලට යොමු කරන්න නොවේ. ඒකත් මතකයේ තබා ගන්න. ඉතින් මේ වෙලාවේ තව වැදගත් දෙයක් සිද්ධ වෙනවා. පිලිප්ට වඩා වෙනස් ආකාරයකින් අඳුරු ක්‍රියාත්මක වෙනවා. මේ අඳුරු සෙනග අතරට යනවා. සෙනග අතරට ගිහිල්ලා සෙනග අතරින් යමක් ලැබෙයිද කියලා සෙනග අතරින් මොන හරි දෙයක් ලැබෙයිද කියලා මේ අඳුරු හොයනවා. මේ වෙලාවේ අඳුරට මුණ ගැසෙනවා රොටි 5යි මසුන් 2 දෙනයි. අතැතිව ඉන්න ළමයාව. ඉතින් මේ අපේ බයිබල් විද්‍යාලයේ ගුරුවරෙක් අප එක්ක බෙදාගත්තා මේ සම්පත් සොයා ගැනීමේ සහ නිවැරදි ස්ථානයට යොමු කිරීමේ ටැලන්ටයක් අඳුරට තිබුණා කියලා. ඒක බොරුවකුත් නෙවෙයි. ඔබ බලන්න යොහාන් 1:40 සහ 42 ඒ පද මේ දේව වචන අපිට බලනකොට පේනවා මේ පේදුරුව යේසුස් වහන්සේ වෙතට යොමු කරන්නේ මේ අඳුරු විසින්. මේ අඳුරු විසින් තමයි පේදුරුව යේසුස් වහන්සේ වෙතට යොමු කරන්නේ. ඉතින් අපි තවදුරටත් මේට අවධානය යොමු කරනකොට මේ දරුවා ගාව තිබෙන කොටස ප්‍රමාණවත් මදි කියලා මේ අඳුරු නිගමනය කළාට යේසුස් වහන්සේ අර ප්‍රමාණවත් මදි කියලා සැලකුව කොටසින් තමයි උන්වහන්සේගේ හාස්කම කරන්නට උන්වහන්සේ තෝරගන්නේ. ඉතින් මේ වෙලාවේ යේසුස් වහන්සේ සෙනගට රොටි පිළිගන්න ඉස්සෙල්ලා පහසු ආකාරයෙන් එම ක්‍රියාදාමය පහසු වන පිණිස වෙන්වෙන් වශයෙන් කණ්ඩායම විදියට එහි අසුන් ගන්නනවා. ඉතින් මාක් 6:41 දක්වලා තිබෙනවා
උන්වහන්සේ රොටි පහද මසුන් දෙදෙනද අරගෙන ස්වර්ගයේ දෙස බලා ස්තුති කොට රොටි කඩා ඔවුන් ඉදිරියෙහි තබන්ට ගෝලයන්ට දී මසුන් දෙදෙනත් ඔවුන් සියල්ලන්ට බෙදා දුන්සේක. ඒ වගේම යොහන් 6:11 දක්වලා තිබෙනවා එසේම මසුන්ගෙන්ද ඔවුන්ට කැමති පමණ දුන්සේක. මේ කොටසේ කිසි කෙනෙක් මේ කතාවේ ඇතුලේ මේ පැමිණි මිනිසයන් අතර කිසි කෙනෙක් බාගෙට කාලා ගියේ නැහැ. හැම දෙනාම හොඳට තෘප්තිමත් වෙලා තමයි ඔවුන් ගියේ නිවෙස් වලට. ඉතින් දැන් මේ ගැනත් මේ රැස් වෙච්ච පිරිස අපි බයිබලයේ දැක්කා, එම කොටසේ දැක්කා 5000ක් සෙනඟ රැස් වුණා කියලා පුරුෂයෝ විතරක්. නමුත් මේ ගැන යම් දේවධර්ම කතුවරුන් දක්වලා තිබෙනවා 10000කට වැඩි පිරිසක් මෙතන රැස් වුණා කියලා. ඒ පිරිස රැස් වෙලා ඒ අය තෘප්තිමත් වෙලා පැස් 12ක් මලු 12ක් පුරව ගත්තා. සුති කිරීම හරි වැදගත් දෙයක්. ඒ වගේම හොඳ දෙයක් තියෙනවා අපිට මතකයේ තබා ගන්න. මේ වර්ධනය වීමේ හාස්කම සිදු වෙන්න ගත්තේ මේ රොටි සහ මසුන් සෙනග එක්ක බෙදා දෙන අවස්ථාවේ. සෙනග එක්ක බෙදා දෙන අවස්ථාවේ දෙන්න තමයි වැඩි උනේ. ඇදහිල්ලේ ගමනේ ඔබට මම රහසක් කියන්න කැමතියි. ඒ රහස ඔබටත් අත්දකින්න පුළුවන් ප්‍රේමවන්ත අයවලුනි. බෙදා දෙන්න දෙවියන් වහන්සේගේ සැපවීම ඔබට ලැබෙන්න යනවාම තමයි. බෙදා දෙන්න දෙවියන් වහන්සේගේ සැපවීම ඔබ ලබන්ට යනවාම තමයි. නමුත් ඒක බදාගන්න ගියොත් එහෙම තවත් විපාක ඔබ අත්විදීවි. ඉතින් මේ රොටි සහ මසුන් සෙනගට බෙදා දෙන අවස්ථාවේ මේ දරුවා ත්‍යාගශීලී වුණා. ඔහු සතුව ඇති කොටස නොසගවා දෙන්නට ඔහු කැමති වුණා. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න අපි ගත කරන මේ කාලේ ඔබ සතුව තියෙන කොටසක් හරි නොසගවා බෙදා දෙන්නට ඔබ කොපමණ සූදානම්ද? පොඩ්ඩක් හිතලා බලන්න. හංගන්න නැතුව ඔබට තියෙන පොඩි දෙයක් හරි තව කෙනෙක්ට දෙන්න ඔබ කී දෙනෙක් කැමතිද? ඔබ කොච්චර සූදානම්ද? අපි උත්සාහ දරමු මේ කාලය තුල තව එක්කෙනෙක් හරි තෘප්තිමත් කරන්නට. මේ කාලය තුලදී අවශ්‍යතාවයන් බහුලව ඉන්න මනුෂ්‍යයන් අප අවට ඉන්නවා. ගොඩාක් අවශ්‍යතාවයන් තුලින් යන මනුෂ්‍යයන් ඉන්නවා. අය කිතුනුව විතරක් නෙවෙයි අපි උදව් කරන්න ඕනේ. හැම මනුෂ්‍යයෙකුටම ඒ වගකීම ස්වාමීන් වහන්සේ අපිට බාර දීලා තියෙනවා. ප්‍රේමවන්ත අයවලුනි. ඒ වගේම ඔබට මං කැමති තව දෙයක් ඔබ එක්ක බෙදා ගන්න. ත්‍යාගශීලී වන ඔබ මේ දෙත් මතකයේ තබා ගන්න. ඔබගේ ත්‍යාගශීලී බවෙන් ඔබ නොදැනුවත්වම ගෞරවය මහිමය ඔබ දෙන්න යන්නේ ඒ මැවුම්කාර දෙවියන් වහන්සේ. ඔබගේ ත්‍යාගශීලීත්වය හරහා ඔබගේ ලබා දීම හරහා ගෞරවය මහිමය ලබන්න යන්නේ ඔබගේ මගේ මැවුම්කාර දෙවියන් වහන්සේ. අපිට ගෞරවයක් අවශ්‍ය වෙන්නේ නැහැ. එකත් මතකයේ තබා ගන්න. අපි ගෞරවයක් හොයන්න අවශ්‍ය වෙන්නේ නැහැ. තව කෙනෙකුගේ ඍණාත්මක ප්‍රතිචාරය නිසා හෝ හොඳ ප්‍රතිචාර ලබන බලාපොරොත්තුවෙන් ඔබගේ සේවය නොකරන්න වග බලා ගන්න. මිනිස්සු කියයි ඔබව අගය කරයි ඔබව හෙලා දකි. නමුත් ඒ මත ඔබගේ දීමේ ත්‍යාගවන්තකමේ ඒ දීමනාව නවත්තන්න එපා ප්‍රේමවන්ත ඇවලුනි. අනිත් පැත්තෙන් ත්‍යාගශීලී වීමෙන් ඔබ පෙන්වන්නේ ඔබට දෙවිදුන් තුල තිබෙන ඇදහිල්ල. මේක මතකයේ තියාගන්න. ඔබ ත්‍යාගශීලී වෙනවා කියන්නේ ඔබට දෙවියන් වහන්සේ කෙරෙහි ඔබට මහත් ඇදහිල්ලක් විශ්වාසයක් තියෙනවා කියලා. ඇයි? ඔබ සැපයුම් කරු කවුද කියලා ඔබ දැනගෙන ඉන්නවා. සැපයුම් කරු අඳුනගත්ත මිනිස්සයා තමයි බහුලත්වයෙන් දෙන්නේ. බහුලත්වයෙන් දෙන්නේ. පූර්ණ ලෙස දෙන්නේ. ඉතින් ත්‍යාගශීලීත්වය අපගේ ජීවිතයේ ඔබගේ මගේ වැඩියෙන් ලැබෙන පිණිස මේ කාලේ අපි ස්වාමීන් වහන්සේගේ පාමුලට ලැබෙන්න උන්වහන්සේ ළඟා වන්නට අපි උත්සාහ කරමු. ඉතින් අපි නොදැනුවත්වම මේ ක්‍රියාව හරහා දෙවියන් වහන්සේට ප්‍රේම කරන දරුවෙක් බවට ඔබ පත් වෙන්න යනවා. මම කැමති ඔබව තවත් බයිබල් කොටසකට ඔබව රැගෙන යන්න. හිතෝපදේශ 11 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ දක්වලා තිබෙනවා. ත්‍යාගශීලී තැනැත්තේ පෘෂ්ටිමත් වන්නේය. ත්‍යාගශීලී තැනැත්තේ පෘෂ්ටිමත් වන්නේය. එක්තරා මිනිසෙක් හිටියා ස්ටීව් කියලා. එයා
එක්තරා ගමකින් තවත් ගමකට ගියා ඔහුගේ පුද්ගලික අවශ්‍යතාවයකට. ඉතින් මේ අවස්ථාවේදී ඔහුගේ මුදල් අවශ්‍යතාවයක් නිසා ඔහු චිත්‍ර අදින කෙනෙක්. ඔහු චිත්‍ර අදින්න ගත්තා. මේ වෙලාවේ චිත්‍ර අදින වෙලාවකදී ඔහුට යම් තැනැත්තියක් ආහාර පාර්සලයක් කෑම පාර්සලයක් ගෙනල්ලා දුන්නා. ඉතින් මේ ස්ටීව් දැක්ක තවත් අවශ්‍යතාවයක් තිබෙන තැනැත්තෙක්ව. ඒත් කෙනාට ඉන්න තැනක් තිබුණේ නැහැ, කුසට ආහාර තිබුණේ නැහැ. මේ ස්ටීව් ඔහුට ලැබුණු ආහාර කෑම පාර්සලේ ඒ තැනැත්තත් එක්ක බෙදාගත්තා. ටික වෙලාවක් යනකොට ඒ තැනැත්තත් නැවත වාරයක් ස්ටීව්ට කෑම එකක් ගේනවා. ස්ටීව් ගේ කතාවෙන් හිතෝපදේශ ඒ කතුවරයා දක්වලා තියෙන යථාර්ථය අපිට තේරුම් ගන්න පුළුවන්. ඔබගේ මගේ ත්‍යාගශීලීත්වය අපි තේරුම් ගන්න ඕනේ. මේ හිතෝපදේශ 11:25 ත්‍යාගශීලී තැනැත්තේ පෘෂ්ටිමත් වෙන්න යනවා. අප අය සමග ත්‍යාගශීලී වන විට අපත් ත්‍යාගශීලීත්වය අත්දකින්න යනවා. අපි ත්‍යාගශීලීත්වය අත්දකින්න යනවා. තව දෙයක් කියන්න කැමතියි. ලබන බලාපොරොත්තුවෙන් ත්‍යාගශීලී වෙන්න එපා. ලබන බලාපොරොත්තුවෙන් ත්‍යාගශීලී වෙන්න එපා. ඉතින් එක්තරා දේවදාසෙක් මෙහෙම ප්‍රකාශනයක් කරලා තිබෙනවා. ඔබගේ ප්‍රීතිය හා විශ්වාසය දේව රාජ්‍යය කෙරෙහි තිබේ නම් දෙවියන් වහන්සේ ඔබට බාර දී ඇති දේ ඔබගේ ආශිර්වාද සියල්ල පොළොවේ වෙසෙන මනුෂ්‍යයන් හා බෙදා ගැනීමට ඔබ ත්‍යාගශීලී වනු ඇත. ඔබ කරන සියල්ල සතුටු සිතින් කරන්න දෙවිදුන් ඔබට ප්‍රේම කරනවා. එය දක්වලා තිබෙනවා 2 කොරින්ති 9:7 ඔබ පෙරලා බලන්න. 2 කොරින්ති 9:7 දක්වලා තිබෙනවා කනගාටු කමෙන් නෙවෙයි ස්වාමින් වහන්සේ ඉදිරියේ සතුටු සිතින් උන්වහන්සේට ඔබගේ මගේ ත්‍යාගශීලීත්වය දක්වන්න. ඉතින් දිනයක් එන්න යනවා. ඒ දවසට දෙවියන් වහන්සේ ඔබ ගැන මෙලෙස කියාවිද? යම් දවසක් එන්න යනවා. ඒ දවසේදී දෙවියන් වහන්සේ ඔබට මෙහෙම කියාවේද? මතෙව් 25:35 මක් නිසාද මම බඩගිනිව සිටියෙමි නුඹලා මට කන්ට දුන්නහුය. පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්ට දුන්නහුය. ආගන්තුකව සිටියෙමි නුඹලා මා පිළිගත්තහුය. වස්ත්‍ර නැතුව සිටියෙමි නුඹලා මට ඇඳුම් දුන්නහුය. රෝගාතුරව සිටියෙමි නුඹලා මා බලන්ට ආවහුය. හිරගෙයි සිටියෙමි නුඹලා මා වෙතට ආවහුයයි කියනසේක. නැත්තම් මෙලෙස කියාවිද? මතෙව් 25:42-43 පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මෙලෙස කියාවිද කියලා. මක් නිසාද මම බඩගිනිව සිටියෙමි නුඹලා මට කන්ට නොදුන්නහුය. පිපාසිතව සිටියෙමි නුඹලා මට බොන්ට නොදුන්නහුය. ආගන්තුකව සිටියෙමි නුඹලා මා පිළි නොගත්තහුය. වස්ත්‍ර නැතුව සිටියෙමි නුඹලා මට ඇඳුම් නොදුන්නහුය. රෝගාතුරව හිරගෙයිද සිටියෙමි නුඹලා මා බලන්ට නාවහුයයි කියනසේක. තීරණය ඔබ සතුයි ප්‍රේමවන්ත අයවලුනි. ලොකු වචන වලින් වැඩක් වෙන්නේ නැහැ. එක් කුඩාම ක්‍රියාවකින් හෝ අප අවට සිටින මනුෂ්‍යයන්ට අපි උපකාරයක් දක්වමු. වචන වලින් ලොකු වචන වලින් වැඩක් වෙන්නේ නැහැ. එක් කුඩාම ක්‍රියාවකින් හෝ අප අවට සිටින මනුෂ්‍යයන්ට උපකාරයක් වෙමු. දේව ගෞරවය උදෙසා පමණක් අප සියල්ල කරමු. එලෙස කරන්නට දෙවි සමිඳුන් ඔබට මට මඟ පෙන්වන සේක්වා. ආමෙන්. යාඥා කරමු. දයාවේ රාජින්දුනි ඔබ වහන්සේගේ උතුම් බලවත් වචන ගැන අපි මහත්සේ ඔබ වහන්සේට තුතිවන්ත වෙන අතර යමෙකු ඔබ වහන්සේගේ වචන අනුව ජීවත් වෙනවා නම් ඒ අය ඔබ වහන්සේගේ පුදුම කරුණාවක් දකින්නට යනවා. ඒ නිසාම අපට ඔබ වහන්සේගේ වචන අනුව ජීවත් වීම තුළ පැමිණෙන බාධක අමාරුකම් ජයගෙන ජයග්‍රාහී අදහිල්ලේ ගමනක් යන්නට පිහිට වෙන්න යේසුස් වහන්සේගේ නාමයෙන් ආමෙන්. අපි එක්ව ගායනා කරමු තිරේ දිස්වන ගීතිකාව. පීඩා දුක් විපත් විඳිමින් යන මේ ලෝවන මැදි අපි මේ ලෝකයේ මැද ගමන් කරන විට පීඩා දුක් පියත් පැමිණියත් සමිඳුන් සමග යන විට අපට ජය දෙන සමිඳුන් වහන්සේ. ඒ නිසාම අපි එක්ව ගායමු අලංකාර ගීතිකාව. See
අපි යාඥා කරමු. දැන් අපගේ ස්වාමී වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කරුණාවද පිය වූ දෙවියන් වහන්සේගේ ප්‍රේමයද ශුද්ධාත්මයන්න් වහන්සේගේ සහභාගිකමද අපේ කෙනා සමග සදා කාලයටම පවතිවා. ආමෙන්.